රංගකාරිකයා ක්‍රියාවකට විනාන් කිසිවකටත් ඉඩ තිබුණේ නැහැ මට. රැත් දවල්වත් ප්‍රමාණවත් වුණේ නැහැ මට. මා වැරද්ද පරීක්ෂා කරන කල ඒ අතු ලෑවා. අතු ඉතිලෑවා. ජාතික ආරක්ෂක හමුදාවේ දහසක් මිනිසුන් වට කරා මගේ නිවස. අදත් මම බලා සිටිනවා මගේ පපුවට එල් වෙනතුරු බයිනෙත්තුව. ආයිබෝන්. තරුණ කලාකරුවන්ගේ සංසදයේ YouTube ප්‍රවේශයේ ඔබට ගෙන එන පළමු අත්දැකීම රංගකාරිකයා. ශ්‍රී ලාංකේය රූපන ඉතිහාසය තුළ අසම සම ප්‍රාතිහාරයේ රංග විස්කම්පෑ. ලාංකේය එදා මෙදා තුර විශිෂ්ට ශ්‍රේෂ්ඨ ජනකාන්ත රූපණ ශිල්පීන් අගමෙන් තරුණ කලාකරුවන්ගේ සංසදයේ අපි ඔබට ගෙන එන නූතනත්වයේ රූපණ මුද්‍රාව රංගකාරිකයා. අද රංගකාරිකයා පළමු වෙළුම. ලංකාවේ ඔබ කවුරුත් හඳුනන ජනකාන්ත ප්‍රවීණ සම්මානනීය රූපණවේදියෙක්. මම ඉන්නේ ඔහුගේ උපන් පුරවරයේ. රාගම ඔහුගේ උපන් පුරවරය. මම ඉන්නේ රාගම වල්පොළ ශ්‍රී විමල රත්නාරාම විද්‍යා නිවාස මහපිරිවෙන් විහාරස්ථානයේ පරිශ්‍රයේ තියෙන සුන්දර කදුරුගම වැව් ඉස්මත්තේ. මේ වැවත් සමගත් ඔහුට සම්බන්ධ කරන්න බොහොම සුවිශේෂී සමානතාවයක් මට හිතුණා. මේ වැව හදන්නේ සකල කලා වල්ලභ කියන කෝට්ටේ ප්‍රාදේශීය රජුරෝ. ඉතින් අද අපේ මේ රංගකාරිකයා පළමු වෙළුමටත් අපි යොදාගන්නේ අපි කතානායකයා කරගන්නේ සකල කලා වල්ලභේ. ඔහු ජැක්සන් ඇන්තනි. ගණන් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔබ සින්දු කීකෙම හිටපන්. හැම ලෙඩාවුම මෙහෙම බලන්න එන්න හිතෙන්නේ නැහැ. හැම ලෙඩාටම මේ විකිලා හිතෙන්නෙත් නැහැ. සඳර සූමේ හපං. එහෙමයි. උඹ කිව්ව මගෙන් බේරගත්තා. එහෙනම් උඹේ කොළුවට වටිනවද මගේ කෙලෙට ගහන්න? මං හිතුවේ නෑ ඔය මේ තරම් අසත්පුරුෂ ගෑණියෙක් කියලා. මං හිතුවේ මං බීමට වැටෙනවා දැක්කම ඔයගේ පපු කැවුතු උණු වෙලා මේ වින්හි වෙච්ච හැටි මට එළිදරව් කරයි කියලා. ආන්දුරංගේ දරුවා හාන්දුරුව බාර ගන්න. මගේ ගෑණි මං බාර ගන්නවා. නිදහස් කරන්න පුළුවන්. කැලේට. සින්දු කියපුවා මුන්ට කප්රුක පහළ වෙනවා කියලාද හිතේ? සිනමාව ලෝකයේ රසවින්දන මාධ්‍ය අතර ප්‍රමුඛතම ජනාදරම මාධ්‍ය. සිනමා විෂයේ රංගකාරිකයාට හිමි වෙන තැන හරි සුවිශේෂී. මොකද ප්‍රේක්ෂකාගාරය ආශක්ත කර ගැනීමේ හැකියාව තියෙන කොට. ඉතින් ලංකාවේ සිනමාවටත් හරි අපූර්ව රංගකාරිකයන් සපිරිවරක්ම ඉන්නවා. එදා මෙදා තුර අපේ රංගකාරිකයන්ගේ ගමන් මඟ පරිශීලනය කරන්නයි අපි මේ රංගකාරිකයා තුළින් ඔබ හමුවන්නේ. ජැක්සන් ඇන්තනි රංගකාරිකෙක් පමණක් නොවේ. ගායකයෙක්, චිත්‍රපට නිර්මාණකරුවෙක්, නාට්‍යවේදියෙක් මේ සා විශාල භූමිකාවන් ප්‍රමාණයක පරාසයක පැතිරෙන විහිදෙන චරිතයක්. හැබැයි අපේ උත්සාහය ඔහුගේ සිනමා භාවිතාවේ යම් කිසි කොටස් කිහිපයක් කියව ගන්න. මම පළවෙනියට තෝරගන්න චරිතේ ඔහුගේ සිනමා ප්‍රවිෂ්ටය විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කර ගුරු ගෙදර චිත්‍රපටය. ඔහුගේ චරිතේ නම සුනන්ද. සුනන්ද අපිට මතක හිටින බොහොම අපූර්ව චරිතයක්. රවින්ද්‍ර රන්දෙනිය, අනෝජා වීරසිංහ, අශෝක පීරිස් වගේ ප්‍රවීණතමයන් එක්ක ජැක්සන් ඇන්තනි, යශෝදා විමලධර්ම සහ ජගත් චමිල ඒ චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වෙනවා. සුනන්ද කියන්නේ ලංකාවේ සිනමාවට 90 දශකයේ අලුත් ප්‍රතිරූපයක් ස්ථානගත කරපු චරිතයක්. සුනන්ද තුල තිබුණා ආධුනිකත්වයෙන් බැහැර වුණු නව ආරක ප්‍රවණතාවක් රූපණ මාධ්‍යෙහි බොහොම පාලිත ප්‍රවණතාවක් ස්ථානගත කරන රංග භාවිතාවක්. සුනන්දට බොහෝම වෙලාවට මිනිස්සු දිහා සුපිරිසිදු හැකින් බලන්න බෑ. මොකද සුනන්දගේ ඇහැ හරි විමසුම්දායකයි. හරියට ප්‍රේක්ෂකාගාරය වගේ. ප්‍රේක්ෂකාගාරයේ බොහොම ලක්ෂණ සුනන්ද සතු වුණා. ඒ හින්දා වෙන්නේ නැති ප්‍රේක්ෂකාගාරයේ හිටිය අපිත්
චිත්‍රපටයේ අශෝක පීරිස් වගේ ප්‍රබලයෙක්ට රවින්ද්‍ර රන්දිනේ වගේ දේහධාරී කඩවසම් නළුවෙක්ට වැඩිය අපි සුනන්දට ආස කළා. සුනන්දගේ හැඩසවීමට ප්‍රිය කළා. ඒ හින්දා සුනන්ද අපේ මතකේ රැඳෙනවා. සුනන්දගෙන් ආරම්භ කරපු ජැක්සන් ඇන්තනි රූපනාව ලෝකණය මම දකින හොඳම මට ළඟ මගේ පරම්පරාවට ළඟ නූතනත්වයට ළඟ හොඳම පිවිසුම සේදිරිස්. සේදිරිස් කියන්නේ මගේ පරම්පරාවේ ඕනම කෙනෙක් මුලින්ම සිනමා හලකට ගිහිල්ලා බලපු චිත්‍රපටය සූර්යාරණ්‍ය අපිට හමු වෙන කෙනා. සේදිරිස් කියන්නේ සාම්ප්‍රදායිකව අපි දැකපු වැද්දා වනචාරියා නෙමෙයි. අපිට වනසරණ වගේ පොතකින් හම්බෙච්ච අපි තිසාහාමිගෙන් වන්නිලැත්තන්ගෙන් දැකපු වනචාරියට වැද්දට ආදිවාසියට වැඩිය සේදිරිස්ගේ තිබුණ මානුෂික බවක්, සේදිරිස්ගේ තිබුණ වෙනම වයනයක්, සේදිරිස්ගේ තිබුණ වෙන වර්ණයක් අපි ඒ වර්ණයටයි ප්‍රිය කරේ. මම ජැක්සන් ඇන්තනි කියන රූපණවේදියා මේ පළමු වෙළුමට තෝරගන්නේ ඔහුගේ රංගන උපක්‍රමයක් පිළිබඳ අතීත අනතීත ශිල්පීය ප්‍රජාව දැනුවත් කරන්න. ඔහු නළුවෙක් විදිහට තමන්ගේ භාවයන් අතිශය සියුම් ඉසියුම් ලෙස පාලනයට ලක් කරනවා. ඒ පාලනය තුළින් ඔහු ප්‍රේක්ෂකාගාරය ආශක්ත කරගන්නේ ප්‍රේක්ෂකාකාරයේ භාවයන් යම් කිසි උත්ප්‍රේරණයකට ලක් කරමින්. භාවයක් උත්ප්‍රේරණය කරනවා කියන්නේ නළුවෙක්ට බොහෝම සීරු මාරුවට කරන්න අවශ්‍ය අපහසු ක්‍රියාවක්. මොකද ප්‍රේක්ෂකාගාරයේ ඉන්නේ විවිධාකාර මිනිස්සු, විවිධාකාර වයස් මට්ටම්, විවිධාකාර රසවින්දන පරාසයන්. එතකොට නළුවෙක්ට වගකීමක් තියෙනවා ඉල්ලුමට සැපයුම ලබා දෙන්න. නළුවාගේ ඉල්ලුම හැමතිස්සෙම වෙනස්නේ. නළුවා මුහුණ දෙන නළුවා ආමන්ත්‍රණය කරන ප්‍රේක්ෂකාගාරයන් වෙනස්. ජැක්සන් ඇන්තනි මෙතනදී සමත් වෙන ඒ සියලු ප්‍රේක්ෂකාගාරයන් පොදුවේ ඔවුන්ගේ භාවයන්ට අමතන්න, ඔවුන්ගේ භාවයන් උත්ප්‍රේරණය කරන්න. අන්න එතනදී තමයි ජැක්සන් ඇන්තනිගේ විශේෂත්වය මම දකින භාව උත්ප්‍රේරණය. භාව උත්ප්‍රේරණය කියන්නේ සේදිරිස්ට විතරක් උරුම දෙයක් නෙමෙයි. හැබැයි සේදිරිස් තමයි එකට හොඳම නිදසුන. මතක් කරගන්න සේදිරිස් ටිකිරත් එක්ක කැලෑවේ මුවපොව්වෙකුට මාන අල්ලන දර්ශනය. සේදිරිස් ටිකිරගෙන් අහනවා ඔබ කාටද මාන අල්ලන්නේ කියලා. ටිකිර කියන්නේ මම මාන අල්ලන්නේ පැටියත් එක්ක ඉන්නේ කාට කියලා. සේදිරිස්ගේ උත්තරේ අපිට අදටත් මතකයි. ඔබ පැටියට මාන ඇල්ලුවාම පැටියා කිරිබොන්නේ උඹේ අම්මගෙන්ද කියලා අහනවා. හරි සුන්දර මතකයක්. හැබැයි සේදිරිස්ගේ තිබුණා ජැක්සන් ඇන්තනි නොවන ලකුණ. සිහින් කෙන්දිරිල්ලක්, ඒ කෙන්දිරිල්ලට මිශ්‍ර වුණු තමන්ගේ භාෂණයේ වාග් විලාසයේ සුපෝෂණයක් එක්ක ඔහු රංග භාවිතාව තුර ගේනවා සිනමා පටයට, සිනමා තිරයට තාත්වික කරන වෙනම රූපකායක්. ඒ රූපකාය ඇතුලේ තියෙන මනෝකාය අපිට හරි පැහැදිලි. හරියට වතුර වීදුරුවක් වගේ. වතුර වීදුරට පාටක් දැම්මොත් ඒ පාට අපිට හරි ලස්සනට පේනවා. වතුර වීදුරට මොන හරි රොඩු කෑල්ලක් කරනොත් ඒ රොඩු කෑල්ල අපිට හරි පැහැදිලිව පේනවා. සේදිරිස් කියන්නේ ඒ වගේ චරිතයක්. අපිට සේදිරිස්ගේ කළු චරිතයට වඩා සේදිරිස්ගේ සුදු චරිතය දැකලා හිතට දැනුණු සංවේග තියෙනවා. හිතට දැනුණු සංවේදී තැන් තියෙනවා. එයයි භාව උත්ප්‍රේරණයේ මම දකින කදිම නිදසුන ලංකාවට. භාව උත්ප්‍රේරණය ඒ වගේ මුල් අවස්ථාවකින් සිනමාවේ පටන් ගත්තට අපි ඊට පස්සෙත් භාව උත්ප්‍රේරණයේ ඉහළ අවස්ථාවක් දැක්කා. ඒ රන්දිය දහර චිත්‍රපටයේ ඌට හමු වෙන ප්‍රබල රංගකාරිකාවක් නිසා මම විශ්වාස කරනවා රන්දිය දහරේ ඔහුගේ චරිතය සුදීප්තමත් වෙනවා කියලා. ජැක්සන් ඇන්තනි සංගීතා වීරරත්න, යශෝදා විමල ධර්ම, දිල්හානි ඒකනායක, ශ්‍රියානි අමරසේන, මෑත කරගත්තොත් දමිතා අබේරත්න, පූජා උමාශංකර දක්වා බොහෝම පැහැදිලි ලංකාවේ ජනකාන්ත සහ අග්‍රගණ්‍ය රංගන වේදිනියන් කියන්න පුළුවන් පිරිසක් සමග තිරේ පෙම් කරලා තියෙනවා. තිරේ සැමියා වෙලා තියෙනවා. හැබැයි රන්දිය දහරේ ඌට හමු වෙන බිරිඳ අවුරු දෙදෙනෙක් සිටින හොටේ චිත්‍රපටේ. නමුත් මම මේ මතු කරන්න යන බිරිඳ ගීතා කුමාරසිංහ. ගීතා කුමාරසිංහ රංගනයේ ඌට ලබා දෙන අභියෝගාත්මක වපසරිය තුල ජැක්සන් ඇන්තනිට භාව උත්ප්‍රේරණය අවශ්‍ය වෙනවා. ඒකයි අපි රන්දිය දහර චිත්‍රපටය තුල මතු කෙරෙන සල්ලාල ගති පැවතුම් තියෙන, බීමතින් හැසිරෙන, බොහොම රළු ප්‍රචණ්ඩ වචන කියන ජැක්සන්ගේ චරිතයට වැඩිය සංවේදී පියෙක් දකින්නේ. රන්දිය දහරේ පියතුමාගේ චරිතයටයි මම මුලින්ම ආශක්ත වෙන්නේ. අද්විතනේ නම් ඔහු ලංකාවේ සිනමාවේ පීතෘ තාරකාව. මම විශ්වාස කරන විදිහට මේ පීතෘ තාරකාවේ ගමන් මඟ ආරම්භ වෙන්නේ රන්දිය දහරෙන්. රන්දිය දහරේ ඉඳලා එද්දි පීතෘත්වයේ මුදුන් මල් කරට හුවෙන්නේ ධර්ම යුද්ධය හරහා. ධර්ම යුද්ධය කියන්නේ
මන් දකින සිනමාවේ සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලියට පුළුවන් වුණා ලංකාවේ සාහිත්‍යයේ පරිවර්තන සහ අනුවර්තන අතර වෙනස පෙන්වලා දෙන්න. පරිවර්තනයකදී අපි කෙලින්ම ඍජුවම ඒ කෘතිය ඒ භාෂණයේ ට්‍රාන්ස්ලේට් එකට පරිවර්තනයට යොමු වෙනවා. භාෂාව පමණයි වෙනස් වෙන්නේ. නමුත් සද්ධර්ම රත්නාවලිය වගේ කෘතියක ජාතකට්ට කතාවෙන් ධම්මපදට්ට කතාවෙන් මිදිච්ච භාෂණයක් තිබුණා. ලංකාවට හරි ළඟකමක් තිබුණා. ලංකාවේ සංස්කෘතියට සමීපකමක් තිබුණා. ජැක්සන් ඇන්තනි මේ ලෝකයේ විශේෂයෙන් භාරතයේ භාෂා ගණනාවක සිනමාත්මක ප්‍රවේශයක් ගත්ත ධර්ම යුද්ධයේ චිත්‍රපටය ධර්ම යුද්ධයේ නමින්ම ලංකාවට එද්දී ජැක්සන් ඇන්තනී හරිස්චන්ද්‍ර කියන චරිතය මවන්නේ ලංකාවේ හැඩයක් ඇතුලේ. ලංකාවේ සුවඳක් ඇතුලේ. ලංකාවේ රූපයක් ඇතුලේ. එතනයි ඔහු පීතෘ තාරකා වුණේ. ජැක්සන් ඇන්තනීට තිසුරි යෝනිකා විනුමි වින්සදී කියන දුවල දෙන්න නෙමෙයි ලංකාවෙම දුවලා ආදරය කරා. ලංකාවෙම දුවලට ඒ තමන්ගේ තාත්තා කියන හැඟීම ආවා. ඒක නළුවෙක්ට කරන්න පුළුවන් ලේසි වැඩක් නෙමෙයි. භාව උත්ප්‍රේරණය ඒ නාට්‍ය ඇතුළේ තිබ්බා. සිනමාත්මක නාට්‍යයක්. සිනමාව කියන්නේ සිනමා රූපය කියන්නේ වේදිකාවට සහ ටෙලිනාට්‍යයට වඩා ප්‍රේක්ෂකාගාරයත් සමග බොහොම තදින් බැඳෙන දෙයක්. ටෙලි නාට්‍යයක් බලද්දී අපි විරාම අවස්ථාවලට යමු වෙනවා. වේදිකා නාට්‍යයක් බලද්දී අපි වේදිකාවේ ප්‍රේක්ෂකාගාරය අසුන් ගන්න තැන අනුව අපේ රසවින්දනයේ යම් යම් වෙනස් වීම වෙන්න පුළුවන්. හැබැයි සිනමා තිරය කියන්නේ අපි ග්‍රහණය වෙලා අපි ආශක්ත වෙලා ඉන්න මාධ්‍යයක්. සිනමා තිරය අපිට හදවතට ළඟ ඒකනේ. හරිස්චන්ද්‍ර කතා කරේ හදවතට. හරිස්චන්ද්‍ර හැමතිස්සෙම දුවට පුතාට ඇමතුයි අපි විදියට ප්‍රේක්ෂකාගාරයට. ඒකයි මම කියන්නේ ජැක්සන් ඇන්තනි ධර්ම යුද්ධය හරහා අපිට මතක් කරේ සිනමාවේදී සද්ධර්ම රත්නාවලිය කියලා. භාව උත්ප්‍රේරණය තිබ්බේ කොහෙද? චිත්‍රපටයේ අවසානයේට එන්න. චිත්‍රපටයේ අවසානයේ ඔය කුසුම් රේණුත් සමග කියන දෙබසක් ඔබ මතක් කරගන්න. ඔය කියන අපි හරි පොඩි මිනිස්සු. අපිට මොනවද කරන්න පුළුවන්? අපි ඒ වෙනකොට චිත්‍රපටේ නරඹලා දන්නවා. අර ලොකු මිනිස්සුන්ට වැඩිය ඔහු වෙනකොට කරලා තියෙන දේවල් මොනවද කියලා. එතනයි ඔහුගේ ඒ චරිතයේ ගලා යාම තුළ ඔහු හරියට භාව වින්දනය, භාව අනුගත වීම, භාව අනුකරණය මේ හැම දෙයක්ම පාවිච්චි කළා ඔහුගේ ඇඟ ඇතුලේ එන භාව උත්ප්‍රේරණය පාවිච්චි කරන්නේ. අපි අර හැමදේම දැන් ගීතයක් ගායනා කරද්දී ගීතයේ අලංකාර ගීතයේ හැම තැනටම යොදන්න ගියොත් ඒ ගීතය අපිට අහන්න බෑ. ඒ ගීතේ ලස්සන වැඩි වුණාමත් අපි විඳින්න ප්‍රිය නැහැනේ. ඒ වගේ තමයි චිත්‍රපටයක උනත් හැම තැනකදීම රංග විධික්‍රම උපරිමයෙන් යොදන්න ගියොත් ඒ චිත්‍රපට චරිතය අධිරංගනයක් වෙනවා. ඒ අධිරංගය ඇතුළේදී අපි ප්‍රේක්ෂකාගාරයේ චරිතයෙන් දුරස් වෙනවා. හැබැයි ජැක්සන් ඇන්තනි කියන මම මේ ප්‍රමුඛ කරන මම මේ ප්‍රමුඛව කතා බහට ලක් කරන මම කතිකාවක් කියවීමක් ගොඩනගන්න උත්සාහ කරන රූපණවේදියා නියමිත තැනට සුදුසු වෙලාවට තමන්ගේ රංග විධික්‍රම යොදන්න දන්න කෙනෙක්. හරිස්චන්ද්‍ර කියන්නේ ලංකාවේ සිනමාවේ වෙනස් පියෙක්. පියවරු ගොඩක් හිටපු ලංකාවට. හදවතට දැනෙන හදවතට කතා කරපු ප්‍රේක්ෂකාගාරයේම තමන්ගේ දරුවන් කියලා හිතපු පියෙක්. ඒකයි ලෝක සිනමාවේ ධර්ම යුද්ධය කියන ඒ චිත්‍රපටය පොදු චිත්‍රපටය අජය දෙව්ගන් වගේ ಭಾರತයේ බොහොම සුප්‍රසිද්ධ නළුවෙක් රඟපාපු චරිතය අපිට ජැක්සන් ඇන්තනි හරහා දැනුණා. සමහරට චිත්‍රපටය අනිත් චිත්‍රපටත් එක්ක සංසන්දනය කරද්දී ලංකාවේ චිත්‍රපටයේ යම් අඩලුහුණුකම් තියෙන්නේ නැති. හැබැයි මම විශ්වාස කරනවා මේ චිත්‍රපට මාලාම බලපු කෙනෙක් හැටියට ඒ පියාගේ චරිතය හරිස්චන්ද්‍රගේ චරිතය දැනෙන්නම කරපු කෙනා ජැක්සන් ඇන්තනි. අපි බොහොම අභිමාණයෙන් කියන්නේ ඒකයි ලංකාවට සාර්ථක රූපණ වේදිනිය හිටියා කියලා. රූපණ වේදිනියන් ළමා රංග ශිල්පිනියන් පවා ලංකාවට බොහොම පොහොසත් පිරිසක් ඉන්නවා. එහෙනම් අඩුව මොකද්ද? තිර රචනය. ජැක්සන් ඇන්තනිටත් කාලයක් එකම විදිහේ චරිත ලැබෙන්නේ නැති. කාලයක් එකම විදිහේ තැන්වලට සීමා කරන්න නැති. එහෙම වෙනස් වෙච්ච තැනක් තියෙනවා. ඒ ඔහුගේ මිත්‍රයාම ඔහුට හදලා දුන්න චිත්‍රපටය ගරසර්ප. ගරසර්ප ඇතුලේ ජැක්සන් රඟපාන්නේ ශරීරයක් නැති චරිතයක්. හිතන්න පුළුවන් ශරීරයක් නැතුව නළුවෙක් චරිතයක් රඟපාන්නේ කොහොමද කියලා. හඬ. ඔහු ලංකාවේ රූපණ වේදයට හඬ තාක්ෂණයේ තියෙන ප්‍රවණතාවක් හඳුන්වා දෙනවා. හිතන්නත් අමාරු කතාවක්. පිටක ජැක්සන් ඇන්තනිගේ හඬින් පළවෙනි චිත්‍රපටය තමන්ගේ ජීවිතයේ පළවෙනි චිත්‍රපටයේ රඟපාන කාවින්දි අධිකාරි රංගනය කරනවා. කාවින්දියටත් ජැක්සන්ගේ හඬ අපූර්වට ගැලපෙනවා. කිසිම රූප මාධ්‍යයේ ජැක්සන්ගේ හෙවණැල්ලක්වත් නැති තැනක ජයනාත් බෝධාහන්දිටත් ජැක්සන්ගේ හඬ ගැලපෙනවා. ඒ මනෝකායත් සමග ගැලපෙන විදිහේ හඬක්
හඬ තාක්ෂණයක් චිත්‍රපටයක් පුරාවටම රංගනය කරන්නේ කොහොමද? හඬ කැවීම් ශිල්පියා සහ හඬ නළුවා හඬ රංගදරයා වෙනස් වෙන්නේ කොතනද? ජැක්සන් පෙන්වුවේ ඒක නෙමෙයිද ගරසරප චිත්‍රපටයේ? අම්මෝ මට බය නැති ඇති. ඒක දැකලා මට බය හිතුණා. අම්මෝ තරහ යන හැටි. මම බැලදුනේ උඹට නෙමෙයි. ගල් මූසලයට දී නිදහස්. මයනවා. ගරසර්ප මට විශේෂ වෙන්නේ හේතු 3ක් නිසා. එකක් ඔහුගේ හඬ තාක්ෂණය. අනික ඔහු තමන්ගේ වයසට ජැක්සන් ඇන්තනි කියන වයස අමතක කරලා ජැක්සන් ඇන්තනි කියන පුද්ගලයා අමතක කරලා ඔහු කළු කුමාරයා වෙනවා. ඒ ආවේශය ඔහු ඇඟට ගන්නවා. ඒ ආවේශය ඇතුලේ ගයන් ශ්‍රීමාල්ගේ නර්තන වින්‍යාසය මත ඔහු දුමාල් වර්ණකුල සූරිය ගායන දිව්‍ය නදී ගීතයේ චිත්‍රපට ආරම්භක ජවනිකාවේ කරන නර්තනය මතක් කරන්න. කළු කුමාරයා පිළිබඳව අපි මෙතෙක් නොදුටු රූපයක් ඔබ ඒ නර්තනයෙන් දකින්න ඇති. ඒකයි ජැක්සන් ඇන්තනි. අනිත් දර්ශනය ඔබ මතක් කරගන්න. ජැක්සන් ඇන්තනි ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ගරසර්ප කිව්වහම ගරසර්ප නම ඇතුළේ ඉන්නේ ජැක්සන් ඇන්තනි. හැබැයි චිත්‍රපටය අරගෙන යන්නේ ප්‍රේක්ෂකාගාරයේ හමුවට ගේන්නේ විද්‍යයි සඳරැසුයි. විද්‍යයි සඳරැසුයි පෝෂණය වෙන්නත් මම විශ්වාස කරනවා ජැක්සන් ඇන්තනිගේ ලොකු බලපෑමක් තිබ්බා කියලා. අන්න ඒ නිසයි සඳරැස් මෙහෙම ජැක්සන් ඇන්තනි ගැන කිව්වේ. ජැක්සන් ඇන්තනි. ජැක්සන් අංකල් කියන්නේ කියවල ඉවර කරන්න බැරි පුස්තකාලයක්. ඒ වගේම ජැක්සන් අංකල් කියන්නේ ලංකාවේ අනාගතය පිළිබඳ හොඳ දැක්මක් තියෙන කලාකරුවෙක්. ඒ වගේම ජැක්සන් අංකල් හැම විෂයක් ගැනම සම්පූර්ණ දැනුමක් තියෙන උගතෙක්. ඉතින් එවැනි දක්ෂ උගත් කලාකරුවෙක් අපේ මේ ශේත්‍රයේ ඉන්න එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම යෝන් රංගන ශිල්පියෙක් හැටියට ගොඩක් සතුටු වෙනවා. මට ජැක්සන් අංකල්ව මුලින්ම හම්බෙන්නේ ගරසර්ප චිත්‍රපටය තුළින්. ඉතින් මම හිතනවා ඔහු වැනි දැවැන්ත රංගන ශිල්පියෙක් එක්ක එක තිරේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ලැබීම මම හිතනවා ඒක මට ලොකු භාග්‍යයක්. ඒ වගේම ජැක්සන් අංකල් කවදාවත් ආත්මార్థකාමී වුණේ නැහැ. ඔහුගේ දැනුම අපි වගේ යෝන් කලාකරුවන් එක්ක බෙදා හදාගන්න. ගරසර්ප චිත්‍රපටය තුළින් මම හිතනවා ජැක්සන් අංකල් ලංකාවේ පළවෙනි වතාවට හඬ තාක්ෂණය හඳුන්වා දුන්නා. ඉතින් මම හිතනවා ඒක ඉතිහාසයේ මම හිතනවා ඒක ලංකාවේ සිනමා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙච්ච මොහොතක්. ජැක්සන් අංකල් ඉතාම දක්ෂ ලෙස එය සාර්ථකව නිම කරා. ජැක්සන් අංකල් එක්ක එක තිරේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන මම හිතනවා ඒ කාලපරාසිය තුළ මම ලැබපු අත්දැකීම් මම හිතනවා ඒ අත්දැකීම් ටික මුළු ජීවිත කාලෙටම මගේ රංගන ජීවිතේ මුළු ජීවිත කාලෙටම මම හිතනවා මට වටිනවා කියලා. ඉතින් මම හැමදාම ජැක්සන් අංකල්ට ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ දැනුම හැමෝත් එක්කම බෙදා හදාගෙන හැමෝටම ආදරණීය ගුරුවරයෙක් වෙච්ච එක ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. ජැක්සන් අංකල්ගෙන් පසු වෙන හැම කලාකරුවෙක්ම ජැක්සන් අංකල් ආදර්ශයට අරගෙන අපි මේ නියැලෙන වෘතිය ඉගෙන ගන්න සහ ඉගෙනගෙන ඉදිරියට එන්න කියන බලාපොරොත්තුවක් මගේ හිතේ තියෙනවා. රංගකාරිකයා ආරෝඩය ආවේශය නළුවෙක්ට තියෙන්න වටිනම දේවල් ටිකක්. හැබැයි බොහෝ දෙනෙක් සමත් තත්ත්වයේ ඉඳලා අසමත් වෙනට වෙන්නේ ආවේශයේදී. ගරසර්ප කියන්නේ ආවේශාත්මක චිත්‍රපටයන්නේ කොහොමද? හැබැයි
ඊට බොහෝම කාලයකට කලින් ජැක්සන් ඇන්තනි හරි අපූර්වට ආවේශය තුළ පාලනය වුණා. ඒ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ භව දුක හා භව කර්ම කියන චිත්‍රපටය යුගලේ. පේදුරු ලංකාවේ සිනමාවට තවත් අලුත් අවස්ථාවක් ගෙනත් දීපු කෙනෙක්. මම පේදුරුට කලින් දැකලා නැහැ කෙනෙක් කවදාක්වත් රංගනය වෙනුවෙන්ම නර්තනය හදාරනවා. පේදුරු කියන්නේ පාරම්පරික නැට්ටුවෙක්. පහතරට ජැක්සන් ඇන්තනි පහතරට නැටුම් බොහොම කාලයක් තිස්සේ සේදරමන් ගුරුන්නාන්සේගෙන් ඉගෙනගෙන පේදුරුව ජීවත් කරනවා. ඒ චිත්‍රපටය ඇතුලේ අපි දකින අපේ සාම්ප්‍රදායික නර්තන කලාව, අපේ සාම්ප්‍රදායික නර්තනය අවශේෂ කරගත්ත ශාන්ති කර්ම වගේ භූමිකාවන් මේ සියල්ල එක්ක පේදුරුගේ සංවේදී බව, පේදුරුගේ පීතෘත්වය, පේදුරුගේ ආදරය, පේදුරු මේ සමාජ මට්ටම්වල සමාජ ස්තරවල පීඩිතෙක් වෙන හැටි හරි අපූර්වට ඔහුගේ භාවයන් අපිත් එක්ක කතා කරනවා. භාවය නළුවෙක්ට ආභරණයක්. හැබැයි භාවය අපාලිත වුවොත් ඒ නළුවෙක්ට කැපෙන පිහියක්. භාවය කියන්නේ ඒකයි. පේදුරු ගැන අපි කතා කරේ. පේදුරුගේ බොහොම සුවිශේෂී ලක්ෂණය නර්තනය. මම ඒ කිව්වා. තවත් එකක් තියෙනවා. මේ පීතෘත්වය කියන කාරණාව තුලදී පේදුරු මතු වෙනවට වඩා මම කැමතියි පේදුරුගේ මතු නොවෙන්න තරමට මතු වුණු ස්වර්ණා මල්ලවාරච්චිත් සමග ඔහුගේ හිතේ ඇති වුණු ප්‍රේමය මතු කරන්න. ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ ලංකාවේ සිනමාවේ මේ භූමි ස්පර්ශිත ගැහැණිය. ලංකාවේ සිනමාවට බොහොම තරු හිටියා. බොහොම මල් ගස් හිටියා. මල් පැල හිටියා. මල් වතු හිටියා. හැබැයි පොළවක් හිටියේ නැහැ. සිනමාව කියන ලෝකයේ පොළව ස්වර්ණා මල්ලවාරච්චි ලංකාවට. ඒක මගේ මතේ. ස්වර්ණා මල්ලවාරච්චිත් එක්ක රංගපානවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ජැක්සන් ඇන්තනි ඒ කාරණාවේදී ජයගත්ත කෙනෙක්. පේදුරුගේ චරිතය සටන් වදින්නේ පුරුෂාධිපත්‍යයටත් එරෙහි වෙන ස්ත්‍රීත්වයක් හමුවේ. හැබැයි ඔහුගේ ඇඟ ඇතුලේ තියෙන ලාංකීයත්වය, ඔහුගේ ඇඟ ඇතුලේ තියෙන පුරුෂත්වය එක්ක ඔහු සංවේදී පියෙක්. ඔහු සංවේදී සැමියෙක්. ඔහු සංවේදී මිනිසෙක්, ගැමියෙක්, නැට්ටුවෙක් නිර්මාණය කරලා පෙන්නනවා ලංකාවේ තිරයට. මම ඒකයි පේදුරුට ප්‍රිය. භව දුක භව කර්ම චිත්‍රපටි දෙක ඇතුළෙම පේදුරු කියන්නේ හදවතට ළඟ චරිතයක්. ජැක්සන් ඇන්තනිගේ සිනමා ගමන පුරාවටම තියෙන්නේ හදවතට ළඟ චරිතද කියලා අපට හිතේ. ඔව්, බහුතරය ළඟ චරිත. පුනරුත්පත්තිය වගේ චිත්‍රපටයක් ගත්තොත්, විසිදැල වගේ චිත්‍රපටයක් ගත්තොත්, අයෝමා වගේ චිත්‍රපටයක් ගත්තොත් මේ හැම චිත්‍රපටයකම තියෙයි අද දවසක් මදි තරමට කතා කරන තරම් රූපණේ, ඔහුගේ හාස්කම්, විස්කම්, දස්කම් මේ සියල්ල. පේදුරුගෙන් පස්සේ මම එන්නම් ජැක්සන් ඇන්තනිගේ තවත් ජනාදර චරිතයකට. ප්‍රවේගය. ඩොනල් ජයන්ත කියන සිනමා නිර්මාණකරුවාගේ පළවෙනි චිත්‍රපටය. ඔහු සිනමාවට අධ්‍යක්ෂවරයෙක් විදිහට පළවෙනි පියවර තබන්නේ ප්‍රවේගයෙන් වුණත් ඔහු ලංකාවේ සිනමාවේ බොහෝම කාලයක සිට කීර්තියක් දිනාගත් සහාය අධ්‍යක්ෂවරයෙක්. ඒ හින්දා ඔහු චිත්‍රපටය ඇතුලේ මෙහෙවන්නේ බොහොම දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ ශිල්පීන් පිරිසක්. රංජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, සනත් ගුණතිලක ප්‍රවීණයන් රැසක් සමග ලංකාවේ සිනමාවට අලුත් තරුවක් පායනවා මේ චිත්‍රපටේ. හේමාල් රණසිංහගේ පායා ඒමට ප්‍රතිවීරයා ලෙස ජැක්සන් ඇන්තනීගෙන් ලැබුණු උපන්නරය මෙහිදී කතා කර යුතු දෙයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා වෙන්නේ ගජන් ගණේෂන්. ජීජේ කියන චරිතය හේමාල් නමින්ම පෙනී සිටිනවා. ජැක්සන් ඇන්තනි රඟපාන්නේ බැන්ඩෝ කියන චරිතය. බැන්ඩෝ කියන චරිතය සමහර දේවල් ජැක්සන් ඇන්තනීගේම චරිතයේ තියෙන යම් මිරියව්. හැබැයි බැන්ඩෝ බොහොම සාර්ථක ප්‍රතිවීරයෙක්. ඌ හරි සර්ව සාධාරණ ප්‍රතිවීරයෙක්. අර සූර්යයරණේ සේදිරිස්ට තිබුණු මානුෂීය ගුණ බැන්ඩෝටත් තිබ්බා. බැන්ඩෝයි ජීජේ වෙනස් වෙන්නේ එතන. ජීජේ සම්පූර්ණ කළු චරිතයක් වෙද්දී, හේමාල් සම්පූර්ණ සුදු චරිතයක් වෙද්දී බැන්ඩෝ අලු චරිතයක් වෙනවා. ඒක අපි බැන්ඩෝට චිත්‍රපටය ආදරය කළේ. ප්‍රතිවීරයෙක්ට ආදරය කරන චිත්‍රපටි හරි අවමයි. හැබැයි බැන්ඩෝට අපි ඒ චිත්‍රපටයේ හරි ආදරයෙන් ආසාවෙන් කතා බහ කරා. බැන්ඩෝගේ තවත් එක ලක්ෂණයක් තියෙනවා. නළුවෙක්ට දෙබස් උච්චාරණය හරි වටින දෙයක්. දෙබස් උච්චාරණයේදී බැන්ඩෝ කියන්නේ පැහැදිලි චරිතයක්. ඒ චිත්‍රපටයේ දෙබස් රචනා කරන්නේ තවත් නළුවෙක්.
ඔහු පුබුදු චතුරංග. පුබුදු චතුරංගගේ නූතනත්වයේ නාගරික දෙබස් ජැක්සන් ඇන්තනි කියන නළුවා ප්‍රවේගයේ බැන්ඩොට හරි අපූර්වට ගැප් කළා. ඒ නිසා වෙන්නේ නැති බැන්ඩෝ මහලු වයස්ගත වැඩිහිටි ප්‍රජා වගේම තාරුණ්‍යයටත් ළඟ චරිතයක් වුණා. බැන්ඩෝගේ සිට මම එනවා බැන්ඩෝගේ වර්ගීකරණයටම අයිති වෙන තවත් චරිතයකට. ඒ නිර්මාණය කරන්නේ ජයන්ත චන්සිරි ජැක්සන් ඇන්තනීගේ මිත්‍ර සමාගමේ ප්‍රබලයා. චිත්‍රපටය මහරජගැමුණු. උද්දික ප්‍රේමරත්න තිරයට දුටුගැමුණු වෙද්දී ජැක්සන් ඇන්තනි තිරයට එලාර වෙනවා. බැන්ඩෝ වගේම තමයි සර්ව සාධාරණ දුෂ්ටයෙක්. ලංකාවේ සිනමාව විතරක් නෙමෙයි ලංකාවේ ඉතිහාසෙම හිටපු සාධාරණම දුෂ්ටයා එලාර. එලාර විදිහට අපි මවා ගන්න රූපය බොහොම ප්‍රතිවීරත්වයේ බොහොම දුෂ්ට ප්‍රෞಢ ප්‍රචණ්ඩකාරීත්වය. හැබැයි මම විශ්වාස කරනවා ජැක්සන් ඇන්තනි සහ උද්දික ප්‍රේමරත්න කියන මේ චරිත දෙක ඇතුලේ උද්දික මතු කළ යුතුව තිබුණා දුටුගැමුණු කියන චරිතය ප්‍රබලත්වයට. නමුත් උද්දික සහ ජැක්සන් කියන දෙදෙනාගේ පරාසය මත දුටුගැමුණුත් එලාරට බය රූපයක් අපිට පෙනුනේ නැද්ද? පෙනුණා. ඒ රංගකාරිකයන්ගේ මතුවීම. ජැක්සන් තමන්ගේ චරිතයේ ප්‍රතිවීර චරිතයක් කියන සීමාවෙ සිට තමන්ගේ ඉහළම රංගපෑමක් එලාර හරහා පෙන්වද්දී උද්දික දුටුගැමුණු චරිතයේ ඉඳලා දුටුගැමුණු නොවී උද්දික වෙන්න ගත්ත අවස්ථාව හින්දා ජැක්සන් එලාර විදියට මුදුන්පතේ වැජඹුණා. බැන්ඩොට හේමාල් මූණ දින්න අවස්ථාවට වැඩිය එලාරට දුටුගැමුණු මූණ දුන්න අවස්ථාව මං අසමත් විදියට දකින්නේ ඒකයි. හේමාල් ගොඩ ගියාට උද්දික එතනදී අසත්තගුණා. ඇහැලේ පොළ කුමාරියාම කාන්තා ඛේදජනක සිදුවීම් සිනමාවට ගත්ත අවස්ථාවල මෑත භාගයේ නිදසුණක්. ගොඩක් වෙලාවට ලංකාවේ සිනමාවේ කාන්තාවක් විදියට ඛේදනීය ඉරණම් වලට ලක්වුණු චරිත සියල්ලම පාහේ කළේ දුලානි අනුරාධා. ඇයවත් සිනමාවට හඳුනා දෙන්නේ ජැක්සන් ඇන්තනිම තමයි. ඔහුගේ අබා චිත්‍රපටයේ. අපි ඇය ගැන පසු දවසක් කතා කරමු. නමුත් ඇහැලේ පොළ කුමාරියාම චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි රඟපාන්නේ අපි හැමෝම හොයන චරිතයක්. ශ්‍රී වික්‍රම රාජසිංහ. පිටක බොහොම ශ්‍රේෂ්ඨ රජෙක්. මම ශ්‍රී වික්‍රම රාජසිංහව ශ්‍රේෂ්ඨ රජෙක් විදියට දකිනවා. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයක් තිබුණා. හැබැයි ඔහුට ලැබුණු වැරදි අනුමාන, ඔහුට ලැබුණු වැරදි රුකුල්, ඔහුට ලැබුණු වැරදි සහයෝගයන් නිසා ඔහු බීමත්ව ගත් තීරණ ඉතිහාස පොතේ කළු අකුරෙන් ලියවුණා. ජැක්සන් ඇන්තනි පනපුවන්නේ මේ චරිතයට. ශ්‍රී වික්‍රම රාජසිංහට. දුලානි අනුරාධා ඇහැලේ පොළ කුමාරිහාම විදිහට රඟපාද්දී ජැක්සන් ඇන්තනි ඇයට පෙම් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ විදිහට. ශ්‍රී වික්‍රම රාජසිංහගේ චරිතය ඇතුලේ තියෙන ගූඪත්වය, ප්‍රෞಢ කලින් කිව්වා වගේම ප්‍රෞಢ වූ ප්‍රචණ්ඩත්වය. තව විදිහකට ගත්තාම යම් කෙනෙක්ගේ අතකොළුවක් වෙන උදාසීනත්වය. නළුවෙක් තමන්ගේ මූණ විතරක් උපයෝගී කරගෙන පෙන්නනවා. ඔබ ආයි බලන්න ඇහැලේ පොළ කුමාරිහාම චිත්‍රපටය. තත්කාලීනව බොහෝ ලෙස ජනාදරයට පත් දෝණු චිත්‍රපටයක්. හැබැයි ඒ චිත්‍රපටයේ මමත් විශ්වාස කරන විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය ඇරෙන ඉතුරු සියලු චරිත සමත්යයි කිව නොහැකි චරිත. හැබැයි බුදුදාස විතානාච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ නළුවන් තමන්ගේ චරිතයේ උඩට එන්න අවස්ථාවක් ඉල්ලනවා. නමුත් අධ්‍යක්ෂවරයාගේ මා දකින අඩුලුහුඩුකමක් මත හැම චරිතයකටම සාධාරණව ඉහළට එන්න අවස්ථාවක් ඒ චිත්‍රපටය ඇතුලේ හම්බුනේ නැහැ. ජැක්සන් ඇන්තනි වුණත් තමන්ගේ සිනමා ගමනේ අනිත් චිත්‍රපටිත් සමග බලද්දී යම් යම් විදිහට අධිරංගන අවස්ථාවන් නිසා අසමත් වුණු අවස්ථා අපි දැක්කා ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය තුළ. හැබැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ විදිහට අපි දැකලා තියෙන රූපය, අපි මනසින් චිත්ත රූපම වවාගෙන තියෙන රූපයට කවදාක්වත් ජැක්සන් ඇන්තනි හානි කරේ නැහැ කියලා මම කියනවා. තවත් චරිතයක් ගැන කියන්න. ජැක්සන් ඇන්තනි කියන නළුවා ලංකාවේ දිනාගෙන නැති සම්මානයක් හොයනක අපහසු තරම්. ඔහු ඉතාම ඈතකදී ජනප්‍රියම නළුවා ලෙස ජීවිතේ පළවෙනි වතාවට දෙරණ සම්මාන වලින් සම්මානිත වුණා. සහාය නළුවා, හොඳම නළුවා, විශිෂ්ට කුසලතා මේ හැම චරිතයකටම ඔහු සම්මානිත වෙලා තියෙනවා. හැබැයි ඔහු තමන්ගේ ජීවිතයේ පළවෙනි අන්තර්ජාතික සම්මානය ලබන්නේ විෂම භාග චිත්‍රපටයට. ඒ ලලිත් රත්නායකයන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය. විෂම භාග චිත්‍රපටයේ ඔහු බොහොම සැරපරුෂ, හැබැයි ලංකාවේ අපිට හුරු පුරුදු සාම්ප්‍රදායික ගුරුවරයෙක්. අපි හැමෝටම පාසලේදී ඒ වගේ ගුරුවරු හම්බෙලා තියෙනවා. ජැක්සන් ඇන්තනිගේ පුතා සජිතා ඇන්තනි
කියන විදිහට ඒ චිත්‍රපටය කතා කරන්නේ ස්කූල් බිය ගැන. අපි හැමෝම ඉස්කෝලේ යන කාලේ ස්කූල් බියක් තිබ්බා. අපි ඒ ස්කූල් බිය ගැන කතා කරන්න බයයි. හැබැයි අපි ඒ ස්කූල් බියට යම්තාක් දුරට ආසයි. ඒ හින්දාම මේ ගුරුවරයා ඇතුලේ අපි හැමෝටම හදවත ඇතුලේ මතකයේ රැඳිච්ච කෙනෙක් හිටියා. ඒකයි අර ඒ ගුරුවරයා අපේ ඇතුළාන්තයේම අවක්ෂේප වෙච්ච ගුරුවරයෙක් වෙන්නේ. ඔහු ඇයි සහාය චරිතයකින් අන්තර්ජාතික සිනමා උළෙලක සම්මානිත වෙන්නේ මේ තරම් ප්‍රධාන චරිත රංගපාලා. සමකාලීන බොහෝ දෙනෙක් ඒ කරුණ ගැන කතා කරා. මම විශ්වාස කරනවා ජැක්සන් ඇන්තනි තමන්ගේ රංගන නිර්මාණ තුළේ වෙනස් පියවරක් තබන්නේ මේ විෂම භාග චිත්‍රපටයෙන්. විෂම භාග චිත්‍රපටයේ ගුරු භූමිකාවෙන් චිත්‍රපටය රංගනය කරා හේමසිරි ලියනගේ කෞශල්‍ය ප්‍රනාන්දු. ඒ චිත්‍රපටයෙන්ම අපි බොහොම අපිට සමීප වුණු තිලක්ෂිනී රත්නායක සහ පන්සිලු සහ ඔහුගේ සහෝදරයා නියුන් සොයුරන් දෙදෙනා මේ රංගකාරික පිරිසත් එක්ක ජැක්සන් ඇන්තනි වෙනස් වෙන්නේ. ඔහු තමන්ගේ චරිතය හැම විටම බොහොම අපූර්වට හදාරලා ඒ චරිතය බාර ගන්න නිසා. මේ වැඩසටහන් මාලාවේ අපේ අදහස වෙන්නේ මේ රූපණවේදය රංගකාරිකයා මේ විෂයන් පිළිබඳව අපි පවසන්නේ බොහෝ වෙලාවට මගේ අරමුණ. මගේ පරම්පරාව. අතිනූතන පරම්පරාව සහ අනාගත නූතන පරම්පරාවට මේ රූපණවේදීන් සහ ඔවුන්ගේ රූපණවේදයේ භාවිතාවන් පිළිබඳ කියවීමක් ඇති කිරීමට. මේ මගේ මතය. හැබැයි ඔබට අවස්ථාව තියෙනවා මේ තුලින් කතිකාවක් ගොඩනගන්න. මේ මගේ කියවීම. හැබැයි ඔබට අවස්ථාවක් තියෙනවා ඒ තුලින් ඔබට කියවීමක් හදාගන්න. මම විෂම භාග දකින විදිහට ඔබ විෂම භාග දැකිය යුතු නෑ. මම විෂම භාග දකින්නේ සාර්ථක සහාය චරිතයක් හැටියට. හැබැයි ඒ සහාය චරිතය ඇතුලේ ජැක්සන් ඇන්තනි කියන සිනමා රංගවේදියාට වෙනස් හැරවුමක් තිබ්බා. ඒකයි මම දකින විදිහට අන්තර්ජාතිකව ඇගයුනේ. සමකාලීනව තවත් චිත්‍රපටයක ඔහු රංගපෑවා. උදුම්බරා. උදුම්බරා කියන්නේ මම දකින විදිහට එදා මෙදා තුර ජැක්සන් ඇන්තනි සිනමා ගමනේ පහලින්ම මම ස්ථානගත කරන චිත්‍රපටය. උදුම්බරා චිත්‍රපටයේ ප්‍රේමචන්ද්‍ර අපිට මතකයේ රැඳෙන චරිත කිහිපයකම තිබුණු ලක්ෂණ වලින් හැදිච්ච පියෙක් සහ ගුරුවරයෙක්. ඔහු ක්‍රීඩා ගුරුවරයෙක්. හේමචන්ද්‍රටත් පුතෙක් හිටියා. ඒ පුතා බොහොම අකල් වයසකින් මිය ගියා. ඒ දුකට තැවෙන පියෙක්. තැවීමට බීමත් භාවය යොදාගෙන බීමත් බව නිසාම පහළට වැටිච්ච පියෙක්. හැබැයි නැවතත් Tamanට හමු වෙන දක්ෂ ශිෂ්‍යාවක් හමුවේ නැගී සිටින ගුරුවරයෙක්. තමන්ගේ ශිෂ්‍යාවට දරුවෙක් තරම්ම ධාරක ස්නේහයෙන් සලකන ගුරුවරයෙක්. මේකනේ හේමචන්ද්‍රගේ වපසරිය. හැබැයි ජැක්සන් ඇන්තනි කියන රංගන ශිල්පියාට ඇතැම් විටක අධ්‍යක්ෂවරයාගේ සහාය නැති වෙලා හෝ ඇතැම් විටට අවශේෂ රූපණ ශිල්පීන්ගේ සහාය නැති වෙලා හෝ මං විශ්වාස කරන විදිහට අනෙක් ඔහුගේම චිත්‍රපටවලට සාපේක්ෂව උදුම්බරා තුලින් අපිට අමතන්න බැරි වුණා. හැබැයි උදුම්බරා තුලින් තමන්ගේ ජීවිතේටම ජැක්සන් ඇන්තනි සමග රංගපෑමේ වාග්යලත් කෙනෙක් ඉන්නවා. ඒ උදුම්බරා. අපි උදුම්බරා කියන දේත් අහලෙමු. උදුම්බරා චිත්‍රපටය කියන්නේ මගේ රංගන ජීවිතේ මට ලැබිච්ච ලොකුම අවස්ථාවක්. ඒකට ලොකුම හේතුව තමයි උදුම්බරා චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වෙන්නේ ජැක්සන් මාමත් එක්ක. ඒ වගේ දක්ෂ, ඒ වගේ ප්‍රවීණ, ඒ වගේ නිහතමානී චරිතයක් එක්ක මට එකට වැඩ කරන්න ලැබිච්ච එක මගේ මේ පොඩි වයසට ලොකු භාග්යක් කියලා තමයි මම නම් හිතන්නේ. ජැක්සන් මාමා මට හම්බ වෙච්ච පළවෙනි දවසේ මම ජැක්සන් මාමට කතා කරේ අයියා කියලා. ඇත්තටම ජැක්සන් මාමා මට එදා බැන්නා. මට බැනලා කිව්වා මට අයියා කියන්න එපා කියලා. ඉතින් ඒ නිසා මම ජැක්සන් මාමට අංකල් කිව්වා. හැබැයි ඒ වෙලාවේ ජැක්සන් මාමා මට එක දෙයක් කිව්වා. මට ඒක තාමත් අද වගේ මතකයි. ජැක්සන් මාමා මට කිව්වා පුතේ අංකල් කියලා කියනකොට ඔයයි මමයි දුරස් වගේ. මට මාමා කියලා කියන්න. මාමා කියන්නේ මගේම දරුවෙක් මට කතා කරනවා වගේ කියලා. ඒ වගේ නිහතමානීකමක්, ඒ වගේ දක්ෂ, ඒ වගේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්ගෙන් ලැබෙනකොට ඒ වටිනාකම කියලා නිම කරන්න බෑ. ජැක්සන් ඇන්තනි කියන ඒ පුද්ගලයාව මට මගේ ජීවිතේට ගොඩක් වටිනවා. ජැක්සන් මාමා මට කියලා දීපු දේවල් මට අද වගේ මතකයි. රංගපෑමේදී අවශ්‍ය වෙන දේවල් විතරක් නෙවෙයි. මම
උදුම්බරා කියන මල මොකක්ද ඒක කොයිද පිපෙන්නේ? උදුම්බරා කියන මලේ කතාව මම දැනගත්තේ ජැක්සන් මාමගේ. ජැක්සන් මාමා කතා කරද්දී කතා කියද්දී දේවල් කියලා දෙද්දී අහන් ඉන්න බලන් ඉන්න ගොඩක් ආස හිතෙනවා. මගේ ජීවිතේ මම ගොඩක් ආදරය කරන චරිතයක් තමයි ජැක්සන් මාමා. මම විතරක් නෙමෙයි ලංකාවම මුළු ලෝකයම ගොඩක් ආදරය කරන දක්ෂ නිහතමානී ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ජැක්සන් ඇන්තනි. රංගකාරිකයා උදුම්බරා රූකඩ පැංචි විෂම භාග මේ මෑත කාලයේ ජැක්සන් ඇන්තනි අපිව අමතපු අවස්ථා. ගුරු ගෙදර සුනන්දගේ ඉඳලා රූකඩ පැංචි ලුවිස් මාමට වෙනකම් ඔහුගේ සිනමා භාවිතාව එක මිටකට අරගෙන මෙහෙම එක වැඩසටහනක කියවලා අවසන් කරන්න බෑ. හැබැයි අපි ඔබට ගෙනාවේ ජැක්සන් ඇන්තනිව ආයෙත් වරක් කියවන්න පුළුවන් අවස්ථා කීපයක්. එය අතීත අනතීත රංගකාරිකයන්ටම රංගනයේ සුහුබුවන්ටම රංගනයේ අංකූර ශිල්පීන්ටම නැත්තම් සිනමා විෂයට ප්‍රිය රසිකත්වයෙන් ඔබට ගිය පිරිස් වෙනුවෙන් ගෙනාපු කතාබහ. තරණය චිත්‍රපටයේ තංගප්පන් ජැක්සන් ඇන්තනිගේ හැදෑරීම පිළිබඳව ඔබට තවත් හිතන්න පුළුවන් අවස්ථාවක්. සේදිරිස් හරිශ්චන්ද්‍ර විෂම භාග ගුරුවරයා රන්දිය දහරේ ලයනල් මේ වගේ චරිතවලට වෙන් වශයෙන් ඔහු හැදෑරුවා. විශේෂයෙන් බවදුක බවකර්ම පේදුරු මේ චරිතවලට ඔහුගේ තිබුණු හැදෑරීම, ඔහුගේ තිබුණු අභ්‍යාසගත වීම සහ ඔහු වේදිකා නළුවෙක් විදිහට තමන්ගේ ජීවිතයේ රංගනයේ පරිවාස කාලය වේදිකාවේ ගත කර තිබීම සහ ඔහු රංගන ශිල්පියෙක් විදිහට ඔහුගේ වර්තමාන අභ්‍යාසගත වීම ටෙලිනාට්‍ය කලාවේ රඳවා තිබීම. පලිඟු මැණිකේ නාට්‍ය විජේපාලව අද කරඬු තැන්නේ සරාගෙන් මිනිස්සු දකින්නේ ඒකනේ. සමානකම් දකින්න තරම් මිනිසුන්ගේ චරිත මතකයි. අපි කරඬු තැන්නේ සරා ගැනයි විජේපාල ගැනයි තවත් දවසක් කතා කරනවා. හැබැයි අද මගේ මුඛ්‍ය අරමුණ උනේ ජැක්සන් ඇන්තනි සිනමා ගමනේ හැදෑරිය යුතු කියවිය යුතු අවස්ථා මතු කරලා දෙන එක. තවත් ඉස්සරහට මේ වැඩසටහන් මාලා පුරාටම ජැක්සන් ඇන්තනි වරින් වර සම්බන්ධ වෙයි. වරින් වර අපි ඔහු ගැන කියවයි. අපි අධ්‍යයනය කරයි. හැබැයි මම මතු කරන්න හදන ඊළඟ කාරණාව මේක. ගුරුගෙදර චිත්‍රපටය. සුනන්ද විදිහට ජැක්සන් ඇන්තනි සිනමාවට ආපු චිත්‍රපටය. මම කලිනුත් කිව්වා යශෝදා විමලධර්ම ජැක්සන් ඇන්තනි වගේම ජගත් චමිලත් මේ චිත්‍රපටයෙන් තමයි සිනමාවට අවතීර්ණ වෙන්නේ. ජැක්සන් ඇන්තනි විෂම භාග චිත්‍රපටයෙන් අන්තර්ජාතික සිනමාවට සම්මානිත වීමට පළමු වරට ප්‍රවිෂ්ඨ වෙද්දී ජගත් චමිල සැමීගේ කතාවෙන් වරක් ලෝකයේ හොඳම නළුවා විදිහට සම්මාන ලබා තිබුණා. මෑතකදී ඔහු නැවතත් දර්ශන රුවන් දිසානායකගේ ගොවි තාත්තා අපි තාමත් නොදුටු චිත්‍රපටයක් වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමේ හොඳම නළුවා ලෙස දෙවනි වරටත් ලෝකයේ හොඳම නළුවා විදිහට සම්මාන ලබා තිබ්බා. ජැක්සන් ඇන්තනි ජගත් චමිලත් සිනමාවට එන එකම චිත්‍රපටයකින් කියලා මම කිව්වා. පසු කාලීනව තවත් අවස්ථාවන්හිදී රූපණ මාධ්‍යන්හිදී ඔවුන් එක්ව රඟපාලා ඇති. හැබැයි ජැක්සන්ට යන්න කලින් දුරක් ඔහු ජාත්‍යන්තර තලයට ගියා සැමීගේ කතාව හරහා. මගේ ප්‍රස්තුතය නෙමෙයි. සහාය නළුවා චරිතයක් වෙනුවෙන් විෂම භාග චිත්‍රපටයට ජැක්සන් ඇන්තනි අන්තර්ජාතික සම්මානයක් ලබද්දී අපි බොහොම ගෞරවපූර්වකව එයාගේ කරා. හැබැයි හොඳම නළුවා සම්මානය අරගෙන සැමීගේ කතාවට වගේම ගොවි තාත්තා චිත්‍රපටයටත් දෙපාරක් හොඳම නළුවා ලෝකේම සම්මානය ලෝකේම ගෞරවය අරගෙන දීපු ජගත් චමිල ගැන අපි කවුද කතා කරන්නේ? අඩුම තරමේ ඔහුට ලංකාවේ හොඳම නළුවා වෙන්නවත් බැරි වුණා. ඊළඟ වීඩියෝයෙන් අපි ජගත් චමිල ගැන කතා කරමු. ඔකේ. ඔබට ජය වේවා.